ඔයාලට ලේසර් ඔව් සර්. නේද? පේනවා සර්. ලයිට් එක ඔෆ් කරලා බලමුනේ. ලයිට් එක ඔෆ් කරලා කාර්යයක් හොඳට පේනවා. මෙන්න මේ වගේ ආලෝකයේ ගමන් කරන ඉතා පටු මාර්ගයකට අපි කියනවා ආලෝකයේ ගමන් කරන ඉතා පටු මාර්ගයකට අපි අපිට හොඳ නැහැ. මෙයා මේක උඩා ගන්න. එතකොට මෙයාට සූර්යාගෙන් හරියන ඔක්කොටම ආයුබෝවන්. ආලෝක කිරණ හා ආලෝක පදංග. ආලෝක කිරණ හා ආලෝක පදංග. ඔන්න අලුත් කොටසක් ආලෝක කිරණ හා ආලෝක පදංග. මොකක්ද කියලා බලමු ආලෝක කිරණයක් කියන්නේ. දැන් අපි අර පන්තියේදී නම් මම මේ ඔයාලට ආලෝක කිරණ පෙන්නනවා. ඒ කියන්නේ අපි ලේසර් කිරණයම දාලා පෙන්නනවා. පොඩ්ඩක් ඉතින් මට මේ වෙලාවේදී ආලෝක කිරණ පොඩ්ඩක් පෙන්නන්න චූටක් අමාරු ගතියක් තියෙනවා. හැබැයි පුළුවන් උපරිමයෙන් පෙන්නනවා ඔයාලට. පුළුවන් උපරිමයෙන් මම ඔයාලට පෙන්නනවා. ආලෝක කිරණ ආලෝක කදම්බ ඔයාලට පෙන්නනවා. පුළුවන් උපරිමයෙන්. අපිට පුළුවන් හඳුන් කුරුදුම ටිකක් ඇති කරලා ආලෝක කිරණ ටිකක් බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න තව ටිකක්. හරි? හොඳයි. ඔයාලා දැකලා තියෙනවද උදේට අර මීදුම අතරින් මීදුම තුලින් ගස් අතරින් ආලෝකය ඇවිල්ලා තියෙන ඉරි වගේ. දැකලා තියෙනවා සර්. දුමාස්සේ දැකලා තියෙනවා සර්. ඔය ළඟට බලාකුලකට දැකලා තියෙනවා සර්. බලාකුලකට ඉරදී ඒ බලාකුළු අතරින් ඉරි වගේ ආලෝක කිරණ විහිදෙනවා දැකලා තියෙනවද ඔයාලා? දැකලා තියෙනවා සර්. මේ ආලෝක කිරණම නෙමෙයි පිටුව සර්. ඒවා ආලෝක කිරණ නෙමෙයි නිකන් කිරණ වගේ. හරිද? මේ බලන්න ඔයාලට මේ රූප දෙක පේනවා. පේනවා සර්. ඔව් අන්න පළවෙනි එකේ ගස් අතරින් අවස්ථාවක් නේද? ගස් අතරින් හීරෝයින් වැඩිත අවස්ථාවයි පළවෙනි එක. ඔව් දෙවෙනි එක අර බලාකුළු අතරින් හීරෝයින් වැඩිත පේනවා කියන්නේ. කීවෙනි පිටුවට සර් හොයාගන්න බැරි වුණා. පළවෙනි එක ගස් අතරින් හිරවැලි වැඩිච්ච අවස්ථාව. දෙවෙනි එක බලාකුළු අතරින් හිරවැලි ගමන් කරන අවස්ථාව. අපිට ඔය වගේ ඉරි පේන අවස්ථා තියෙනවා. ඒවා අපිට ආලෝක කිරණ කියලා හිතන්න පුළුවන්. ඇත්තටම ආලෝක කිරණ නෙමෙයි ඒක. හරිද? ඇත්තටම ආලෝක කිරණ නෙමෙයි. අපි බලමු ආලෝක කිරණ ඇත්තටම කොහොමද ගමන් කරන්නේ. මේ ආලෝක කිරණ කියන එක සරල රේඛීය මාර්ගවල තමයි ගමන් කරන්නේ. ඒ කියන්නේ අපි මෙහෙම රූලක් තියලා මෙහෙම ඉරක් යනදෝ. අපි ඔහම රූලක් තියලා ඉරක් යනදෝ. හරිද? රූලක් තියලා ඉරක් යනදෝ. ඕන්න ඔය ඉර වගේ තනි කෙලින් තමයි ආලෝකය ගමන් කරන්නේ. වංගු දාලා යන්නේ නැහැ. ආලෝකයෙන් මෙහෙම වංගු දාලා යන්න බෑ. එයා යනවනම් තනි කෙලින් විතරයි ගමන් කරන්නේ. එයා ගමන් කරන්නේ තනි කෙලින් විතරයි. වංගු දාලා යන්නේ නැහැ. එහෙනම් වංගු දාලා යන්නේ නැහැ. තනි කෙලින් ගමන් කරන්නේ. ඒක අපිට බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේක ඇත්තටම මේ ආලෝකය ඇත්තටම තනි කෙලින්ද ගමන් කරන්නේ කියලා. හරිද? ඕට්ටුව කෙල්ලුවම. ඔව් දැන් ඔයාලා මෙහෙම බලන්න ඕනේ. අද දැන් වැස්සානේ. රෑට ටෝච් එක අල්ලන්නකො අහකට. ඔයාලට පෙනේ අර මීදුම අතරින් තනි කෙලින් පටියක් වගේ ආලෝක තීරුවක් ගමන් කරනවා. ඔයාලා දැකලා තියෙන මීදුම තීරුවල ටෝච් එකක් ඇල්ලුවොත් එහෙම තනි කෙලින් ආලෝකය ගමන් කරනවා දැකලා තියෙනවද? ඔව් සර්. ඔව් සර්. ආලෝකය ගමන් කරන්නේ තනි කෙලින්. ඒ කියන්නේ සරල රේඛීය මාර්ගවල ඍජු මාර්ගවල තමයි ගමන් කරන්නේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔන්න මෙතන තියෙනවා ඉටිපාන්දම. මේ ඔයාලා කරලා බලන්න ගෙදරදී. හරිද? මේ ළමයේ මේ වගේ බටයක් අරගෙන මේ පැත්තෙන් ඇහැ තියලා බලනවා. මේ පැත්තෙන් ඇහැ තියලා බලනවා. මෙයාට මේ ඉටිපාන්දම පේනේද නැද්ද? පේනවා. මෙයාට ඉටිපාන්දම පේනවා. නේ? කොහොම තිබ්බොත් ඉටිපාන්දම පේනවා. තව එක්කෙනෙක්
තව එකනේ මේ පැත්තෙන් එහා කියලා මෙහෙම කියලා බලනවා. මෙයාට ඉටිපන්දම පේනවාද? නෑ. පේන්නේ නැත්තේ. මෙයාගේ ආලෝකය ඇවිල්ලා මෙතන වැදිලා හරි. මෙයාගෙන් එන ආලෝකය ඇවිල්ලා මෙතන වැදිලා නතර වෙනවා. හරිද? මේ ආලෝකයයි දිගට මෙහෙන් එන්නේ නැහැ. නැගිලා වංගු දාලා එන්නේ නැහැ. ආන්න එහෙනම් අපිට ওই පරීක්ෂණයෙන් කියන්නත් පුළුවන් ආලෝකය තනි කෙලින් ගමන් කරන්න. ආලෝකය තනි කෙලින් ගමන් කරන්න කියලා කියන්න පුළුවන්. තව වැඩක් තියෙනවා. හරි? තව වැඩක් තියෙනවා. අපි ගන්නවා ඔයාලගේ ඉස්කෝලේ පොතේ තියෙන ප්‍රැක්ටිකල් එක. මෙන්න මේම කාඩ්බෝඩ් අපි මේසේ අලවනවා මේ ක්ලේ හරි මොන හරි දාලා අලවනවා මේ මෙතන එක සිදුරක් තියෙනවා. හරි? ඔතන තව සිදුරක් තියෙනවා. ඔය සිදුරු තුනම දැන් මේ පැත්තෙන් අපි ඉටිපන්දමක් තියෙනවා. මේ පැත්තෙන් ඇහැ කියලා අපි බලනවා. ඔය පැත්තෙන් ඇහැ තියලා බලනවා. ඇහැ තියලා බලද්දී එකපාර පේන්නේ නැහැ. අපි මේවා එහාට මෙහාට කරලා මේ තහ මේ කොළ ටික මේ කාඩ්බෝඩ් කෑලි එහා මෙහා කරලා මේ සිදුරු තුන හරහාම මේ ඉටිපන්දම බලා ගන්න පුළුවන් විදිහට අපි මේ සිදුරු තුන එහා මෙහා කරලා හදනවා. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? නූලක් ගන්නවා. නූලක් අරගෙන හරිද? නූලක් අරගෙන මෙහෙම නූලක් අරන් මේ සිදුරෙන් දාලා මෙහෙම අපි ගත්තොත් මෙහෙම නූලක් දාලා මෙහෙම ඇදගෙන හිටියොත් මේ නූල එහාට මෙහාට ඇද වෙලා තියෙද්දි තනි කෙලින් තියෙන්නේ. තනි කෙලින් ඔව් අපි දන්නේ ඇයි මේ ආලෝකය තනි කෙලින් ගමන් කරන්නේ. මේ සිදුරු තුනම එක කෙලින් තියෙන්න ඕනේ. මේ සිදුරු තුනම එක කෙලින් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ ඉටිපන්දම මෙහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? තේරුණාද? මේ සිදුරු තුනම එක කෙලින් තිබ්බොත් තමයි මේ ඉටිපන්දම අපිට මෙහා පැත්තෙන් බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. right. හරිද? එහෙමනම් ඔන්න අපි දැන් දන්නවා ආලෝකය ගමන් කරන්නේ තනි කෙලින් කියලා. හරි. අපි ඒකේ ලියා ගන්න දේවල් තියෙනවද බලන්න ටියුට් එකේ ලියා ගන්න දේවල් තියෙනවද කියලා? දැන් ඔන්න හරිද? දැන් ඔන්න අපි බලමු මේ ආලෝක කිරණ පේනවද කියලා. මේ තියෙන මගේ ලේසර් එක. හරිද? මගේ ලේසර් ආලෝක වලට මෙහෙම බලන්න. දැක්කද? මෙහෙම බැලුවම පේනවා මේ ලේසර්. මේ තියෙන මගේ ලේසර් ආලෝක නිකුත් කරන උපකරණය. මේකෙන් ඔයාලට පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ මේ ආලෝක කිරණ සරල රේඛීය මාර්ගයේ ගමන් කරනවා කියන එක. අපිට අපිට පොඩ්ඩක් ඕන වෙනවා හඳුන්කුරු දුමක්. මම මේ හඳුන්කුරු දුම මෙතනින් අල්ලනකොට ඔයාලට පෙනෙයි මේ හඳුන්කුරු දුම තුලින් ආලෝක කිරණ ගමන් කරන ආකාරය. බලන් ඉන්න. පෙනෙන්නේ නැති වෙයි දන්න එහෙම තමයි පොඩක් ලයිට් ඕෆ් කරමු. පේනව නේද? ඔයාලට ලේසර් ඔව් සර් පේනව නේද? පේනවා සර් ලයිට් එක ඕෆ් කරලා බලමුනේ. ලයිට් එක ඕෆ් කරලා බලනවා කාඩියක් හොඳට පේනවා. තමන්ට දැන් ටිකක් පේන්නේ හොඳට ඊට වඩා කලින්ට වඩා. පේනවා සර්
පේනාස. උදා හරියට තියෙනවා මේ. මේ හරියට තියෙනවා. දැක්කද? මේ හඳුන්කුරු දුම තුලින් තමයි මේක පේන්නේ අපිට. හඳුන්කුරු තුඩ රෝස පාටයි. හඳුන්කුරු දුම සුදු පාට වුණාට හඳුන්කුරු දුම තුලින් තමයි අපිට මේ ලේසර් කිරණ පේන්නේ. මේ බලන්න එයා ගමන් කරන්නේ ඍජු මාර්ග වල නේද මේ? පේනවද? තනි කෙලින් ගමන් කරන්නේ එයා. පේනව නේද? ඔව් සර්. ඔයාලට දැන් පේනවද ආලෝකය ගමන් කරන්නේ තනි කෙලින් ඍජු මාර්ග වල කියලා පේනවද ඔයාලට? දැන් මෙතන මේ ආලෝක ලේසර් ආලෝක කිරණ පහක් මම හදලා තියෙනවා. ආලෝක කිරණ පහක් මම මෙතන හදලා තියෙනවා. ඒ ආලෝක කිරණ පහ තමයි ඔයාලට මේ පේන්නේ. නේ? මට ඉස්සරහින් ඔය පේන්නේ ඔයාලට. ඒ ආලෝක කිරණ ටික තමයි. ඔය විදිහටම අපිට මීදුම තුලින් බැලුවොත් එහෙම ඒත් මෙහෙම පේනවා. අපි කිරි හරි සබන් හරි වතුර දිය කරපු ජලය තුලින් බැලුවත් අපිට ඒත් මේ විදිහට බලා ගන්න පුළුවන්. නේද? එදා අපි මම ඔයාලට කිව්වා ලියන්න කියලා පාර දෘශ්‍ය ද්‍රව්‍ය, පාර බාසක ද්‍රව්‍ය, පාර ආන්ද ද්‍රව්‍ය. ලියලා උත්තර යවපු ළමයි ගොඩක් හිටියා. හැබැයි ඒවට මම උත්තර හරිද වැරදිද කියලා කිව්වේ නෑ නේද? අද අපි ඒ ටිකත් බලමු. අහගන්නකො. දැන් එතකොට අපි දැක්කා ආලෝක කිරණ ගමන් කරන්නේ තනි කෙලින්. නේද? ආලෝක කිරණ ගමන් කරන්නේ තනි කෙලින් කියලා අපි දැක්කා. හරිද? එතකොට ආලෝකය ගමන් කරන. දැන් මේ ආලෝක කිරණ කියලා කිව්වට අපි දන්නේ නැහැ ආලෝක කිරණ කියන්නේ මොනවද කියලා. ආලෝකය ගමන් කරන ඉතා පටු මාර්ගයක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ අපිට පුළුවන් ටෝච් එකක් අරගෙන හරිද? දැන් ඔයාලට ලේසර් කිරණ නැහැ නේ ඔයාලා ළඟ නේ. ලේසර් ටෝච් නැහැ නේ ඔයාලා ළඟ. දැන් මල් ළඟ මේ ලේසර් ටෝච් එකක් තියෙනවා. ලේසර් බොක්ස් එකක් තියෙනවා මල් ළඟ මේ. මල් ළඟ ලේසර් රේ බොක්ස් එකක් තියෙනවා. ඒ නිසා මම ඒකෙන් ලේසර් කිරණ ගත්තා. දැන් ඔයාලට ගෙදර ලේසර් කිරණ නැහැ නේ. ඒතකොට ලේසර් කිරණයක් නැතුව සියුම් පටු ආලෝක තීරුවක් හදාගන්න විදිහ ඔයාලා දන්නවද? මෙන්න මෙහෙම කරන්න. ඔයාලා ගන්න ගෙදරකින් ටෝච් එක ගන්න. ටෝච් එකේ මුහුණත ඔයාලගේ ටෝච් එක අරගන්න. ටෝච් එකේ මුහුණත ඔය තියෙන මුහුණත මේ තියෙන ටෝච් එක මේ ටෝච් එකේ මුහුණත සම්පූර්ණයෙන් කළු කඩදාසියකින් ආවරණය කරන්න. හැබැයි කඩදාසියේ මැද අර චූටි ඒ කියන්නේ කටුවකින් කව කටුව තියෙන්නේ. කව කටුවකින් පොඩි සිදුරක් හදලා තියන්න. මේ කව කටුවෙන් පොඩි සිදුරක් හදන්න අනිත් ටික ඔක්කොම ආවරණය වෙන්න ඕන. කළු කඩදාසියකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් අද කාඩ්බෝඩ් කෑල්ලකින් කමන්න. මේක ඇතුලේ තියෙන ආලෝකය එළියට එන්නේ නැති වෙන්න කාඩ්බෝඩ් කෑල්ලකින් ආවරණය කරන්න. ඒක මැද අර කව කටු සිදුර තරම් චූටි සිදුරක් ඉතුරු කරන්න. ටෝච් එක පත්තු කරාම මොකද වෙන්නේ? ආලෝකය කලින් වගේ හැම පැත්තටම විහිදිලා යනවද දැන්? නෑ. ටෝච් එක පත්තුනොත් එහෙම විහිදිලා යන්නේ නෑ නේද? නෑ සර්. ආලෝකය ගමන් කරන්නේ මෙන්න මේක දිගේ විතරයි. ආලෝකය මෙන්න මෙහෙම ගමන් කරනවා. මෙන්න මේ වගේ දැන් මේක ආලෝකය දැන් මේ ආලෝකය ගමන් කරන කොටස විශාල තීරුවක්ද නැත්නම් ඉතා පටු තීරුවක්ද? ඉතා පටු තීරුවක්. ඉතා පටු තීරුවක් නේ. අන්න එහෙම. ඉතා පටු තීරුවක්. මෙන්න මේ වගේ. ඉතා පටු මෙන්න මේ වගේ ආලෝකය ගමන් කරන ඉතා පටු මාර්ගයකට අපි කියනවා ආලෝකය ගමන් කරන ඉතා පටු මාර්ගයකට අපි කියනවා ආලෝක කිරණයක් කියලා. හරිද? ඒ විදිහටම තව මේ ආලෝක කිරණ වගේ අපිට තව බලා ගන්න පුළුවන් ගන්න ඕනේ පණාවක්. මේ හැබැයි ආලෝක කිරණම නෙමෙයි මේවා. හරිද? පණාවක් ගන්න. පණාවක් ගන්නවා. පණාවක් අරගෙන හරිද? පණාවක් අරගෙන අපි මෙයාට ටෝච් එකකින් ආලෝකය ලබා දෙනවා.
50ක් අරගෙන මෙහා ටෝච් එකකින් මෙහෙම ආලෝකය ලබා දෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ 50 දැටි අතරින් තමයි ආලෝකය මෙහාට යන්නේ. මෙන්න මෙහි නීවීදී යනවා. ඕනෝම ඉරි හා පැත්තට යනවා. මෙන්න මේවත් අපිට නිකන් කලකන්න පුළුවන් ආලෝක කිරණ වගේ කියලා. ඇත්තටම ආලෝක කිරණ නෙමෙයි. ඒවන්ට ආලෝක කිරණ කියලා නිකන් අපිට හිතන්න පුළුවන්. එහෙනම් ඔන්න අපිට ගෙදරදී ආලෝක කිරණ ටිකක් හදාගන්න පුළුවන් ක්‍රම දෙකක් කිව්වා. එකක් තමයි ටෝච් එක අරගෙන ටෝච් එකේ මූණට ආවරණය කරන්න ඕනේ කළු කණු දාලා. ආවරණය කරලා අපි මොකද කරන්නේ? ආවරණය කරලා අපි ඒකේ මැද සිදුරක් හදනවා කාවකටුවකින්. එහෙනම් නිකන් සාමාන්‍ය කටුකින් සිදුරක් හදනවා. ඊට අපි ටෝච් එක පත්තු කරාම මැද සිදුරෙන් විතරයි ආලෝකය යන්නේ. ඒ ආලෝකය අපිට පුළුවන් ගෙදර කාමරේ ලයිට් ඕෆ් කරලා හඳුන් කූරු ටිකක් අරන් දුම හදලා අපි ඒක අතරින් දැම්මොත් එහෙම අපිට පේනවා ඉරක් යන්න වගේ මේ ඒ ආලෝක දිරුව ගමන් කරනවා පේනවා. ඒක අපිට කියන්න පුළුවන් ආලෝක කිරණයක් කියලා. ඒ වගේම මෙන්න මේ වගේ 50ක දැටි අතරින් ආලෝකය ගමන් කරන්න සැලැස්සුවට පස්සේ අපිට එහා පැත්තෙන් ඉරි ගොඩක් පේනවා. ඒක අපිට ආලෝක කිරණ කියලා හිතන්න පුළුවන්. හරිද? මේ ආලෝක කිරණයක්. දැන් අපි දන්නවානේ. අපි ඔක ඇඳලා පෙන්නන්නේ කොහොමද? ආලෝක කිරණයක් අඳින්න නම් අනිවාර්යයෙන්ම රූලක් තියෙන්න ඕනේ ළඟ. දැන් මම ළඟ ලොකු රූලක් තියෙනවල පෙන්නන්න හරිද මේ? ලොකු එකක් තියෙනවා. හරිද? අනිවාර්යයෙන් රූලක් තියෙන්න ඕනේ ළඟ. ආලෝක කිරණයක් අඳින්න. කොහොමද අඳින්නේ? රූල තියලා අඳින්නේ. නිකන් අඳින්නේ නැහැ කිසිම කෙනෙක් ආලෝක කිරණ. නිකන් මේ නිදි අඳින්නේ නැහැ. රූල තියලා මෙන්න මෙහෙම අපි අඳිනවා තනි ඉරක්. තනි කෙලින් රේඛාවක් අඳිනවා. ඕක තමයි ආලෝක කිරණය කියලා කියන්නේ. මොකද මේ තියෙන්නේ ආලෝක කිරණය. දැන් මේ ආලෝක කිරණය ගමන් කරන්නේ කොයි පැත්තටද? මේ ආලෝක කිරණය ගමන් කරන්නේ ඔයාලගේ දකුණු අත පැත්තටද වම් අත පැත්තටද? මට කියන්න. දකුණු අත පැත්තට. දකුණු අත පැත්ත. කොහොමද දකුණු අත පැත්තට කියලා කිව්වේ? දකුණු අත පැත්තට. කොහටද? දෙපැත්ත. නෑ දෙපැත්තටම ආලෝකය ගමන් කරන්නේ. ආලෝකය ගමන් කරන්නේ එක පැත්තකට විතරයි. වමට. කොහොමද වමට කියලා කිව්වේ කොහොමද? තනි කෙලින්. තනි කෙලින් තමයි. දකුණු පැත්තටද වම් පැත්තටද? ආලෝකය ලැබෙන දිශාවට විරුද්ධ දිශාවට. ඔව් ආලෝක ප්‍රභවයේ තියෙන දිශාවට විරුද්ධ දිශාවට තමයි ගමන් කරන්නේ. ඉතින් ආලෝක ප්‍රභවයේ කොයි පැත්තෙන් තියෙන්නේ? මේ පැත්තෙන් තියෙන්නේ මේ පැත්තෙන්. මේක එහෙම කියන්න බෑ. මේක එහෙම කියන්න බෑ. මේ ආලෝකයෙන් ගමන් කරන්නේ දකුණට කියලා කිව්වොත් ඒත් වැරදි. මේ ආලෝකයෙන් ගමන් කරන්නේ වමට කියලා කිව්වොත් වැරදි. ඇයි මේක මත ආලෝක කිරණය ගමන් කරන දිශාව ලකුණු කරලා නැහැ. ආලෝක කිරණයක් ගමන් කරන දිශාව මේක මත ලකුණු කරලා තියෙන්න ඕනේ. ආලෝක කිරණය ගමන් කරන ඔයාලගේ දකුණු අත පැත්තට නම් මෙන්න මෙහෙම මේක මැදින් මෙහෙම ඊතලයක් දාලා තියෙන්න ඕනේ. මේ ඊතලයක් දැම්මොත් විතරයි ආලෝක කිරණය දකුණු පැත්තට යනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ආලෝක කිරණය වම් පැත්තට යනවා නම් ඔයාලගේ වම් අත පැත්තට යනවා නම් ඊතලය දාන්න ඕනේ කොයි පැත්තටද? වම් පැත්තට. වම් පැත්තට. දාන්න ඕනේ වම් අත පැත්තට. ආලෝකය වම් පැත්තට ගමන් කරනවා නම් ඊතලය දාන්න ඕනේ වම් අත පැත්තට. හරිද? එතකොට ඔන්න දැන් අපි දන්නවා ආලෝක කිරණයක් කියන්නේ මොකක්ද කියලා. මේ හොඳට මතක තියාගන්න මේ ඇත්තටම මේ ආලෝක කිරණය කියන එක අපේ ඇහැට පේන්නේ නැහැ. දැන් අපි මේ ආලෝක කිරණ ලේසර් ආලෝක කිරණ කියලා අපි බැලුවානේ. ඒ බලපු අපේ ඇහැට පේනුණානේ. ඇත්තම ආලෝක කිරණයක් ගත්තොත්. ඇත්තම ආලෝක කිරණය කියන එක ගත්තොත් අපේ ඇහැට පේන්නේ නැහැ. ඒ තරම් සියුම්. අපේ ඇහැට පේන ඒවට අපි කියන්නේ ආලෝක කිරණය නෙමෙයි. අපේ ඇහැට පේන ආලෝකය තියෙනවනේ. අපේ ඇහැට පේන ආලෝකය හැදිලා තියෙන්නේ මේ වගේ ආලෝක කිරණ ගොඩාක් එකතු වෙලා. අපේ ඇහැට පේන ආලෝකය හැදිලා තියෙන්නේ මේ වගේ ආලෝක කිරණ මහා ගොඩක් එකට එකතු වෙලා. මෙන්න මේ වගේ ආලෝක කිරණ ඕනේ 1යි ඕන 2යි 3යි 4යි 5යි 6යි ගොඩක් ඉතින් 6ක් නෙමෙයි ගොඩක් දාන්න පුළුවන්. මෙන්න මෙහෙම. හිතුණා? මෙන්න මෙහෙම ආලෝක කිරණ ගොඩාක් එකට එකතු වුණාට පස්සේ තමයි අපේ ඇහැට පේන ආලෝකය හැදෙන්නේ. මේක අපේ ඇහැට මේ තනි ආලෝක කිරණයක් අපේ ඇහැට පේනවද? තනි ආලෝක කිරණයක් අපේ ඇහැට පේන්නේ
නැහැ. නෑ මේ වගේ ආලෝක කිරණ ගොඩාක් එකට එකතු වුණාම මේ වගේ ආලෝක කිරණ ගොඩාක් එකට එකතු වුණාම පේනවා පේනවා. පේනවා සර් මෙයාට අපි කියනවා පේනවා ආලෝක කිරණය කියලා. මෙයාට කියන්නේ අපි ආලෝක කිරණය. මෙයාට කියනවා අපි ආලෝක කදම්බය. දැකද? මෙයාට කියන නම තමයි ආලෝක කදම්බය. එතකොට මට කියන්න අපේ ඇහැට පේන්නේ ආලෝක කිරණද ආලෝක කදම්බයක්ද? ආලෝක කදම්බය ආලෝක කදම්බය තමයි. ආලෝක කදම්බය තමයි අපේ ඇහැට පේන්නේ. ආලෝක කිරණයක් නිරූපණය කරන්න තනි සරල රේඛාවකුයි ආලෝක කිරණය ගමන් කරන පැත්තට ඊ හිසකුයි දානවා. ආලෝක කදම්බයක් පෙන්වන්න. හරිද? ආලෝක කදම්බයක් නිරූපණය කරන්න. ඒ කියන්නේ ඇඳලා පෙන්වන්න. අපි මේ විදිහට ආලෝක කිරණ ගොඩක් එක ළඟ ඇඳලා පෙන්නනවා. හරි. අපි ඔය ටික ඉක්මනට ලියාගමු. ඔය ටික ඉක්මනට ලියාගමු. හරි. අපි ඊළඟ බලමු ආලෝකයේ තියෙන ප්‍රයෝජන. ආලෝකයේ තියෙන ප්‍රයෝජන අපි ගොඩාක් තියෙනවා අපිට. ඒ වුණාට අපි ටිකක් ඉගෙන ගන්නවා මේ පාඩමේ. ආලෝකයේ තියෙන ප්‍රයෝජන මහා ගොඩක් තියෙනවා. අපි ඒකින් චුට්ටක් ඉගෙන ගන්නවා. චුට්ටක් කියලා කියන්නේ එකක් දෙකක් නෑ. 7ක් විතර වගේ අපි ඉගෙන ගන්නවා. ආලෝකයේ තියෙන ප්‍රයෝජන අපි 7ක් විතර වගේ ඉගෙන ගන්නවා මේ පාඩම. එකක් තමයි අතිශයින් වැදගත්ම දෙයක් තියෙනවා. ඒක තමයි ශාකවල ආහාර නිපදවීම. ආලෝකයේ තියෙන ආලෝකයේ මගින් අපිට තියෙන වැදගත්ම ප්‍රයෝජනය තමයි ඒක. පළවෙනි එක. ශාකවල ආහාර නිපදවීම. ශාකවල ආහාර නිපදවීම. ඒ කියන්නේ ඔයාලට මතකද අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා ශාකවල ආහාර නිපදවීමේ ක්‍රියාවලියක් තියෙනවා කියලා එකක්. ඒකට කියපු නම මතකද? ප්‍රභාසංශ්ලේෂණය. ප්‍රභාසංශ්ලේෂණය. ඒ කියන්නේ ශාක වලට පුළුවන් ආලෝක ශක්තිය යොදාගෙන ආහාර නිෂ්පාදනය කරන්න. එතකොට ආහාර නිපදවන එකට අමතරව යහලා ඔක්සිජනුත් පිට කරනවා. ආහාරත් නිපදවනවා ඔක්සිජනුත් පිට කරනවා. එතකොට අපි මොකද කරන්නේ? එයාලා හදන ආහාරත් අපි ගන්නවා. එයාලා පිට කරන ඔක්සිජනුත් අපි ගන්නවා. එයාලා පිට කරන අපි ගන්නවා. එයාලා හදන ආහාරත් අපි අරගන්නවා. නේද? එතකොට අපිට ඇත්තටම වැදගත් වෙනවා මේ ප්‍රභාසංශ්ලේෂණය. මේ ප්‍රභාසංශ්ලේෂණය බැරි වෙනවත් මේ ලෝකේ නැති වුණොත් ඒ කියන්නේ ප්‍රභාසංශ්ලේෂණය කරන්න කෙනෙක් නැති වෙලා ගියොත් මොකද වෙන්නේ අපිට? මැරෙනවා. ආහාර නැති වෙලා යනවා. ආහාර නැති වෙලා යනවා. පස්සේ ශ්වසනය කරන්න ඔක්සිජනුත් නැති වෙලා යනවා. එතකොට බලන්නකො නේද? අපිට ආහාරත් නැති වෙලා යනවා. ඔක්සිජනුත් නැති වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි එහෙනම් මොකද්ද කරන්න ඕනේ කියන්න බලන්න.
ඔව් කියන්නකෝ. අපි පුළුවන් තරම් මොනවද කරන්න ඕනේ? ගස අපි පුළුවන් තරම් ගස්වල ආරක්ෂා කරන්න ඕනේ. සාල හිතවන්න. ඔව් අපි පුළුවන් තරම් ගස්වල හිටවන්න ඕනේ. තියෙන ගස්වල ආරක්ෂා කරන්න ඕනේ නේද? ශාක රැක ගන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ශාකයක් තියෙනවා මේ ශාකයක්. මේ ශාකයේ මම කොටස යදින්නවා. මේ ශාකේ මේ තියෙන්නේ ශාක පත්‍රය. ඔය තියෙන ශාක පත්‍රය. මෙයා මොකද කරන්නේ? වායුගෝලයේ තියෙන අහිතකර වායුවක් තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. අපිට හොඳ නැහැ. එයා මේක උරා ගන්නවා. එතකොට මෙයාට සූර්යාගෙන් හිරු එළිය ලැබෙනවා. නේ? සූර්යාගෙන් ආලෝකය ලැබෙනවා. මෙයාට සූර්යාගෙන් ආලෝකය ලැබෙනවා. මෙයාට ආලෝකය ලැබෙනවා. නේද? මෙයා මොකද කරන්නේ? මෙයා පිට කරනවා ඔන්න මොනවාද අපිට ඕන කරන දේ ඔක්සිජන්. ඔක්සිජන් පිට කරනවා. ඒකම අපිට මෙයා තව එකක් දෙනවා මොනවාද? ආහාර දෙනවා. ආහාර. ඔය ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය. හරිද? ඔක තමයි ප්‍රභා සංශ්ලේෂණය. නම් ශාකවල ආහාර නිපදවීම ඔන්න ආලෝකයෙන් තියෙන පළවෙනිම වගේම වැදගත්ම ක්‍රියාවලියක්. හරි. දැන් අපි ඊළඟට බලමු ආලෝකයෙන් තියෙන ඊළඟ ප්‍රයෝජන. දැන් අපිට ආහාර සපයන එක ඕන එකක්. ප්‍රභා සංශ්ලේෂණය කරලා ශාක තමයි ඒක කරලා දෙන්නේ. ඊළඟ එක තමයි මේ අපි හැමෝටම දැන් කරන්ට් එක ගියොත් එදා මතකයි නේද අපි ලයිට් ඔෆ් කරලා බැලුවේ නේද? අපිට පෙනීම ලැබෙන්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ආලෝකය. අපි ගියදී කතා කරා නේද කලින්. අපිට පෙනීම ලැබෙන හැටි අපි පොතේ ලියාගත්ත නේද? සර් පන්ති ඉවර වෙන්නේ 6යි 7යි කාලටද? ඔව් 7යි කාලට. මෙලා කතා වෙලා තියෙනවා. කාටද හදිස්සි? right. පෙනීම ලබා දීම. ඒ කියන්නේ අපි අපිට පේන්නේ මේ වටේ ලයිට් නැත්තම් දැන් ඔයාලට මෙතන පේන්නේ නැහනේ. මම මේ වටේ හැමදැනම ලයිට් ගොඩක් දාලා තියෙන්නේ. ඒ ලයිට් නිසා තමයි මේ ඔයාලට මාව මේ විදිහට පේන්නේ. නැත්තම් එහෙම පේන්නේ නැහැ. නැත්තම් මොකද මේ ඔක්කොම අඳුරලා යනවා. නේද? අපේ ඇහැට පෙනීම ලැබෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මේ ආලෝකය අවට වස්තුන්ගේ වැටෙන්න අවට වස්තුන් මත වැටෙන්න ඕනේ ගැටෙන්න ඕනේ. ආලෝකය අවට වස්තුන් මත වැටිලා පරාවර්තනය වෙලා අපේ ඇහැට එන්න ඕනේ. අවට වස්තුන් මත ආලෝකය වැටිලා පරාවර්තනය වෙලා අපේ ඇහැට එන්න ඕනේ. ආන්හිය පරාවර්තනය වෙලා එන ආලෝකය අපේ ඇහැට ඇතුළු වුණාම තමයි අපිට ඒ වස්තුව පේන්නේ. දැන් ඔයාලට මාව පේන්නේ මගේ ඇඟට වැටෙන ආලෝකය පරාවර්තනය වෙලා ඔය කැමරාවට යනවා. කැමරාවකින් ඒක විද්‍යුත් සංඥාව බවට පත් කරලා මගේ ලැප්ටොප් එක හරහා Zoom හරහා ඉන්ටර්නෙට් හරහා ඔයාලගේ ටැබ් එකට හරි ෆෝන් එකට හරි ලැප් එකට හරි එනවා. ඒ ලැප් එකෙන් ආන්සර් එක රූපයක් බවට පත් කරලා ආලෝකයක් නිකුත් කරනවා. ඒ ආලෝකය වලගේ හැට යනවා. එතකොට තමයි ඔයාලට මාව ආයි පේන්නේ. දැක්කනේ? ලොකු ක්‍රියාවක් නේ. ලොකු ක්‍රියාදාමයක්. කොහොම හරි ඔන්න ඔහොම තමයි පේන්න පටන් ගන්නේ.
හරිද? එතකොට මම එදා ඔයාලට පෙන්නවා මෙන්න මේ මෙතන තියෙනවා විදුලි බුබුලක්. ඒක බැලුමක් වගේ නෙවෙයි කමන්නේ. තාඩි විදුලි බුබුලක් කොහොම තියෙනවා එල්ලලා හරි. මෙතන තියෙනවා ඔයාලා කියවන පොත ටියුට් එක තියෙනවා මෙතන. මේ තියෙන ඔයාලා කියන පොත. මේ තියෙන්නේ ඇස. පොත පේන්න නම් මොකද වෙන්න ඕනේ? පොත පේන්න නම් බල්බ් එකකින් නම් එන ආලෝකය පොතට වැටෙන්න ඕනේ. ඊට පස්සේ මේක පරාවර්තනය වෙලා මෙහෙම ඇහැට ඇතුළු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පොත පේන්නේ. හරිද? ඔයාලගේ ටියුට් එකේ ඒ ටික දාලා තියෙනවා. නේද? පෙනීම ලබා දීම. දැන් රාත්‍රියේදී විදුලි විසන්ධි වෙච්ච දාට මොනවද පේන්නේ නැති වෙලා. නේද? හැබැයි ආලෝකයක් ඇති දෙයක් එහෙම නිදිපන්දම පත්තු කරොත්, ටෝච් එක පත්තු කරොත් නේද? ටෝච් එක එහෙම නැත්නම් පහනක් පත්තු කරොත්, පහනක් දැල්ව ගත්තොත් අපිට අවඩ තියෙන වස්තු පේනවා. ඇයි? ආයතනයක් ආලෝකය අපිට ලැබිච්ච නිසා. හරි. අපි ඒක ඉක්මනට ලියලා අදට පාඩම ඉවර කරමු. හරිද? ඉක්මනට ලියා ගන්න පිට. හා සර්. හරි සර්. ඉස්සෙල්ලා විදුලි බුබුල හැදුවේ කවුද? තෝමස් අල්වා එඩිසන්. අනේ ඉතින් තෝමස් අල්වා කියලා කියන්න එපා නේද? තෝමස් අල්වා එඩිසන් මහතා කියලාවත් කියන්නේ නැත්නම් නේ යාළුවෙක් වගේ. හොඳ නැහැ නේද? තෝමස් අල්වා එඩිසන් මහතා. හරි. තෝමස් අල්වා එඩිසන් මහතා විසිනි. හරි ඉක්මන ලියන්න. තෝමස් අල්වා එඩිසන් මහතා. හරි අපි අද ආලෝකය සහ පෙනීම කියන පාඩමේ ආලෝක කිරණ කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. ආලෝක කදම්බ කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. ඊළඟට අපිට ආලෝකයෙන් තියෙන ප්‍රයෝජන දෙකක් ඉගෙන ගත්තා. ශාකවල ආහාර නිෂ්පාදනය සහ පෙනීම ලැබීම කියන. අපි මේ පාඩම ඉතුරු ටික ඊළඟ බදාදා සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කරලා පොදු දින ප්‍රශ්න ටිකත් අපි සාකච්ඡා කරනවා. පුළුවන් වුණොත් හයින් පාඩම ශබ්දය හා ඇසීම. ඒ කියන්නේ ධ්වනිය කියන පාඩම පටන් ගන්න. එහෙනම් ඔක්කොටම සුබ රාත්‍රියක්. අයිබෝවන්.